හොඳයි කවුරු සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය සම්බෝධි විහාරාධිකාරී අපේ අවසරයි මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි අද වෙසක් පුර 15ක පොහොය දවසේ මේ කවුරුත් මේ මොහොතේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන අවස්ථාව. ඉතින් අද අපට නම් ටිකක් අයහපත් නෙමෙයි යහපත් කාලගුණයක් නැතිනම් වර්ෂාපතනේ ටිකක් වැඩිපුර අද දවසේ අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා යම් විදිහකින් සුළු බාධා වීම වන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් අපි කොහොම හරි දේශනාව සිද්ධ කරනවා අද දවසේදී. කවුරුත් දේශනාව කෙරෙහි බොහොම සාවධානව ධර්ම ශ්‍රවණය කරන්නට කියලා කාටත් සිහිපත් කරනවා. වෙසක් පුර 15ක පොහොය දවස බෞද්ධයින් වන අප කාටත් ඊටාම වැදගත් පොහොය දිනයක්. අපේ ශාස්ත්‍රෝ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය සිද්ධ වුණේ අද වැනි දිනක. මහ බෝධිසත්වයන් වහන්සේගේ මෙලොවට පහළ වීම සිදු වුණේ අද වගේ දවසක. ඒ වගේම උතුම් වූ පරිනිර්වාණය අනුපදිශේෂ පරිනිර්වාණයෙන් ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනවන් පා වදාළෙත් අද වැනි දිනක. බෞද්ධයෙකු ලෙස පහන් සංවේගය උපදවාගත යුතු දිනයක්. ඒ ශාස්ත්‍රූ ශාසනය ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් අපට දේශනා කරන ඒ උතුම් ධර්මය ලෝකයේ තුල පවතින තවත් එක වසරක් ගෙවි ගියා. තවත් ටික කාල සීමාවයි මේ ධර්මයේ ලෝකයේ තුල තියෙන්නේ. එහෙනම් අපිට ප්‍රමාද වන්නට කාලය ඇත්තේ නැහැ. තවත් ආපහු ඉපදිලා ඇවිල්ලා නිවන් දකින්නට කාලය ඇත්තේ නැහැ. පුළුවන් තරමින් අපිට මේ කාල වකවානුවේම මේ ප්‍රතිපදාව පුරාගෙන කොහොම හරි සසරින් එතර වෙන මාවතක් පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඒ තමයි කළ යුතු වෙන්නේ. ඉතින් මේ ලෝකයේ තුල මනාකොට ප්‍රතිපත්ති පූර්ණය සිද්ධ කරනවා නම් ඒ තාක් කාලයක් මාර්ගඵලාදිගමයන් ලබන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධයින් ලෙස අපි ඒ නිසා ටිකක් පහන් සංවේගයේ උපදවාගෙන දැඩි අදිෂ්ඨානයකින් යුක්තව කටයුතු කළ යුතු කාල සීමාවක් විදිහට තමයි අපි වෙසක් කාල සීමාව දකින්නේ. වෙසක් එකෙන් පස්සේ මුළු සියලුම කාල සීමාව පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කාටත් හොඳ ජීවිතයට අදිෂ්ඨානයක් ඇති කරගන්න ගිය අවුරුදු වලට වඩා කොහොම හරි ඉදිරි වෙසක් මාසය වන්නට කලින් ධර්මයේ තුලින් අපි සන්නද්ධ වෙනවා. උතුම් වූ ධර්මාවබෝධය කෙසේ හෝ ලබා ගන්නට උත්සාහවත් වෙනවා කියන ඒ උතුම් චේතනාව කවුරුත් කාගේ සිත් සතන් තුළට ඇති කරගන්න. ඒක කාටත් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් වෙයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ අපි හැමදෙනාටම දුකෙන් මිදෙන මාවතක්, දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කරන්නට. අපේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි කාටත් ඒ දුකෙන් මිදෙන මාවත, දුකෙන් මිදෙන ප්‍රතිපදාව දේශනා කොට වදාලා. පිනතුණි මේ ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂණයකින් යා යුතු ගමනක් නැතිනම් අනුපූර්ව ලෙස නිවනට නැඹුරු වෙන දර්ශනයක් ප්‍රතිපදාවක්. අපිට අනුපූර්ව ප්‍රතිපදාව තුළ අපි ඉන්න තැන ඉඳලා අපි කාටත් පටන් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ශාසනය ආරම්භ කෙරෙන්නේ සම්මා දිට්ඨියෙන්.
සම්මා දිට්ඨියෙන් ආරම්භ කරනවා කියලා කිව්වට යහපත් දැකීම කියන දේ මූලික ලෙසම පිහිටා සිටීමක් කෙනෙකුට ඇතිවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සුතමය ඥානය කියලා කියන්නේ ශ්‍රාවකයෙකු සතු විය යුතු ශ්‍රාවකයෙකු සතු වන ප්‍රධානම දේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයෙකුගෙන් හෝ තථාගත ශ්‍රාවක භාෂිතයක් යම්කිසි තැනකින් හෝ දැකලා අහලා ලබා ගන්න දැනුමට අපි කියනවා සුතමය ඥානය කියලා. ඒ සුතමය ඥානය සම්මා දිට්ඨියක්. සුතමය ඥානය තුලින් තමයි දර්ශනය පිළිබඳව, නිවන පිළිබඳව කොතෙක් ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ කරගත යුතුයිද කියන කාරණාව පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ සුතමය ඥානය කියන එක ඥානයක්, ප්‍රඥාවක්. ඒ අයිති සම්මා දිට්ඨියට. ඒ නිසා සම්මා දිට්ඨියෙන් තමයි ශාසනය ආරම්භ වන්නේ. සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ශාසනය ඊට පස්සේ අපි ක්‍රියාත්මක වෙනකොට එහෙම නැතිනම් ප්‍රතිපත්ති පූර්ණයට යනකොට ඒ අහගත්ත දේ ජීවිතයට ලබා ගැනීම සඳහා අපි කටයුතු කරනකොට පින්නතුනේ අන්න එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ අනිකුත් සීලය කියන දේ, සමාධිය කියන දේ. සීල සමාධිය තුලින් තමයි අර මුලින් අහගත්ත දර්ශනය යා යුතු නිවන කියන තැනට අපිටපත් වෙන්නේ. එහෙනම් ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසාන වන ශාසනයක් අපිට සීලයෙන් පටන් අරගෙන ඒ වගේම ප්‍රඥාවෙන් අවසාන වන දෙයක්. පින්නතුනේ අපිට මේ බුද්ධ ශාසනය තුල ඒ ප්‍රතිපදාව මනාකොට පුරා ගන්නට ප්‍රතිපදාව තුල මනාකොට හැසිරෙන්නට නම් අපිට ටිකක් ඒ ගැන ඉස්සෙල්ලා මුලින්ම දැනගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි බොහෝ කරුණුකාරණා අහලා තියෙනවා. මේ කරුණුකාරණත් බොහෝ කොට මේ පින්නතුන් අහලා ඇති, ශ්‍රවණය කරලා ඇති. නමුත් මේ කරුණුකාරණා ශ්‍රවණය කරලා තිබුණත් මේ කරුණුකාරණා ගැන හොඳින් අවධානයෙන් ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රවණය කරලා නැති තැනක් තිබුණොත් බොහොම ඒද සාවධානයෙන් මේ කරුණුකාරණා ශ්‍රවණය කරන්න. අපි කල්පනා කළා බොහෝ විට අපි දර්ශනය හා සමගිව කතා කරන නිසාම සතර සතිපට්ඨානය පිළිබඳවත් කතා කරන්නට කියලා. සතර සතිපට්ඨානය පිළිබඳව කතා කරනකොට මේ විදිහට සුළු කාල සීමාවකින් අපිට ඇත්තටම කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සතිපට්ඨානය තුල තියෙන කමඨහන් කර්මස්ථාන එහෙම නැතිනම් හිත මෙහෙවන ක්‍රමයන් පිළිබඳව. අපි ආනාපාන සතියම කතා කරලා තියෙනවනේ මීට පෙරත් බොහෝ කරුණාකාරණා ඔස්සේ අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ එක භාවනාවක් ගැන කතා කරන්නට ගියත් බොහෝ වපසරියක් අපිට කතා කරන්නට තියෙනවා. නමුත් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් විදිහට සතිපට්ඨාන භාවනාවන් පිළිබඳව ටිකක් අවබෝධයක් ඇති වෙන විදිහට කතා කරන්නට. ඒ නිසා අපි ඒ සඳහාද තෝරගත්ත සතිපට්ඨාන විභංග සූත්‍රය. සතිපට්ඨාන විභංග කියලා කියන්නේ විභංගයක් කියනවා බෙදා දක්වනවට විභජති කියන පදයෙන් හැදෙන දෙයක් හැටියට විභංග කියන පදය. සතිපට්ඨාන විභංගය කියලා කියන්නේ සතිපට්ඨානය බෙදා දැක්වීම. මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදං තං සුනාත මහණෙනි මම ඔබලට සතිපට්ඨානයක් දේශනා කරනවා. ඒ වගේම සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවත්. එතකොට මොකද්ද සතිපට්ඨානය කියලා දේශනා කරන්නේ? කතමංච භික්ඛවේ සතිපට්ඨානං ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කාය මේ ලෝකේ යම්කිසි භික්ෂුවක් මේ ශාසනයෙහි භික්ෂුවක් කෙලස් තවන වැරෑතුව මනා වූ නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකේහි අවිජ්ජා දෝමනස්සයන් දුරු කරනවා නම් කයෙහි කය අනුව බලමින් මේකට කියනවා සතිපට්ඨානය කියලා. ඒ වගේම වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරනවා නම් මේකට කියනවා සතිපට්ඨානයක් කියලා. ඒ වගේම සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා නම් ඒක සතිපට්ඨානයක්. ඒ වගේම ධර්මයේහි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා නම් ඒක සතිපට්ඨානයක්.
සතිපට්ඨාන කියලා කියන්නේ සතිය කියන්නේ සිහියට. ප ဋ ාණ කියලා කියනවා පිහිටවීම අර්ථයෙන්. සිහිය පිහිටවීම තමයි සතිපට්ඨානය කියලා හඳුන්වන්නේ. එතකොට මේ සතිපට්ඨානයක් ලෙස සිහිය පිහිටුවිය යුතු සිහිය පිහිටුවිය හැකි ස්ථාන 4ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා සතිපට්ඨාන 4ක් කියනකොට සතර සතිපට්ඨානයයි කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ සිහිය පිහිටන සිහිය දියුණු කළ යුතු සිහිය පැවැත්විය යුතු ස්ථාන 4ක්. මේ ස්ථාන 4ෙහි නුවණ පැවැත්විය යුතුයි සිහිය පැවැත්විය යුතුයි කියලා කියන්නේ කුමක් නිසාද? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ ලෝකේහි අවිද්‍යාව දෝමනස්සේ දුරු කරගන්නට. අවිද්‍යාව කියලා කියනවා විෂම ලෝභය කියන එකට. මෙතනදී කියන්නේ අවිජ්ජා දෝමනස්ස නෙමෙයි. අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා නෙමෙයි මේ කතා කරන්නේ. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් මේ ලෝකේහි විෂම ලෝභය දුරු කරනවා. ඒ වගේම දෝමනස්සය දුරු කරනවා. දෝමනස්සය කියනකොට අකමැතිකම, අකමැති බව, හිතෙහි තියෙන දොම්නස් සහගත ස්වභාවය, අසතුටු බව කියලා අපිට මේක හඳුන්වන්නට පුළුවන්. මෙන්න මේ දෝමනස්සයත් විෂම ලෝභයත් කියන මේ දෙක දුරු කරගන්නට මේ ස්ථාන 4එහි සිහිය පැවැත්විය යුතු වෙනවා. මේ ස්ථාන 4ට කියනවා ඉදං උච්චති භික්ඛවේ සතිපට්ඨානං. මේ ධර්මතා 4ට සතිපට්ඨානයයි කියලා කියනවා. කතමාච භික්ඛවේ සතිපට්ඨාන භාවනා. මහණෙනි සතිපට්ඨාන භාවනාව කුමක්ද? ඉද භික්ඛවේ භික්ඛු සමුදය ධම්මානුපස්සේ කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සේ කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සේ කායස්මින් විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට සතිපට්ඨානය වඩන්නේ කෙසේද කියන එකට සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වනවා. සතිපට්ඨාන භාවනාවේදී මේ කය පිළිබඳව දකිනවා නම් කායේ කායානුපස්සනාව කියලා අපි සඳහන් කරන දේම නැවත බෙදා දක්වනවා. සමුදය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. සමුදය අනුව දකිමින් කය පිළිබඳව වාසය කරනවා. වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. ඒ වගේම වැය අනුව දකිමින් කය පිළිබඳව වාසය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය හා වැය උදේ වැය දකිමින් කය පිළිබඳව වාසය කරනවා. ඒකට සතිපට්ඨාන භාවනාව කියන එක උදේවැය කියන තැනකින් උදේවැය ඥාන දර්ශනය කියන තැනකින් උදේවැය සාක්ෂාත් කිරීම කියන තැනකින් තමයි පණවන්නේ සතිපට්ඨාන භාවනාව. වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් කියන මේ අනිකුත් සතිපට්ඨානයන්ගෙද සමුදය ධම්මානුපස්සීවා සමුදය අනුව දකිමින් චිත්තස්මින් විහෙරති. එතකොට සිත පිළිබඳව නම් සිත පිළිබඳව වාසය කරනවා. වේදනාසු විහෙරති. වේදනාව පිළිබඳව වාසය කරනවා. ධම්මේසු විහෙරති. ධර්මයේ පිළිබඳව වාසය කරනවා. ඒ විදිහටම වැය දකිමින් ධර්මයේ පිළිබඳව වාසය කරනවා. සමුදය හා වැය දකිමින් වාසය කරනවා. මෙන්න මේ විදිහට උදේවැය දර්ශනය පිළිබඳව තමයි සතිපට්ඨාන භාවනාව විදිහට කතා කරන්නේ. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පිළිබඳව කතා කරනකොට සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව වෙන්නේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. එතකොට දැන් සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මූලික ලෙසම අපි සිහිය පිහිටුවීම කියන කාරණාව කතා කළා. ඒක සතිපට්ඨානය. සිහිය පිහිටුවාට සිහියේ වැඩිමක් සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. යම් තැනක අපි සිහිය පිහිටුවාට ඒ පිහිටුවන තැන අපි කෙසේද සිහිය දියුණු කරන්නේ? සිහිය වඩන්නේ? අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කය දිහා බලන් ඉන්නවත්, හිත දිහා බලන් ඉන්නවත්, වේදනාව දිහා බලන් ඉන්නවත්, ධර්මයන් දිහා බලන් ඉන්නවත් කියලා නෙමෙයිනේ. එතකොට ඒ අනුව සිහිය පිහිටවන්න එහෙනම් සිහිය පිහිටවලා වැඩි යුතු ධර්මයක් තියෙනවා. ඒ වැඩි යුතු ධර්මයට තමයි භාවනාව කියලා කියන්නේ. ඒ වැඩි යුතු ධර්මයේ තමයි කය කෙරෙහි වාසය කරන කෙනෙක් නම් කායානුපස්සනාවේ, සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම අනුව බලමින් වාසය කරනවා. වැය අනුව බලමින් වාසය කරනවා. හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරනවා. පින්නතුනේ මේක අපිට සාමාන්‍ය තැනක ඉඳලා ඊටාම ගැඹුරු තැනකට යනකම් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හේතුව තමයි සතිපට්ඨානයේ ලෞකිකවත් ලෝකෝත්තර ධර්මයක් විදිහටවත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ සතිපට්ඨානය අද අපි හිත තියනකොට අපිට වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ සතිපට්ඨානය තවදුරටත් දියුණු කරනකොට තවදුරටත් වඩනකොට වැඩෙන ක්‍රමයක් තියෙනවා. ලෝකෝත්තර භූමියට අදාළව වැඩෙන ක්‍රමයකුත් තියෙනවා. සතිපට්ඨාන භාවනාවේහි මේ ක්‍රමයන් පිළිබඳව එනිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ පිළිබඳව තේරුම් නොගැනීම නිසා තමයි කෙනෙකුට ඇතැම් වෙලාවකට හිතෙන්නේ සතිපට්ඨානය වැඩුවයි කියලා එහෙම නැතිනම් කෝ හුස්ම පාර දිහා බලන් හිටිය කියලා අපිට නිවන හම්බෙන්නේ නැහෙනේ කියලා අපිට සමාජය තුළ සමහර වෙලාවට කතා කරනවා ඇහෙන්නේ. හුලන් දිහා බලන් හිටියට නිවන හම්බෙන්නේ නැහෙනේ කියලා අහන්නේ. කෙස්ලොම් දිහා බලන් ඉඳලා කොහොමද නිවන් දකින්නේ කියලා අහන්නේ. අසුබයි අසාරයි කියලා දැක්ක කියලා නිවන් දකින්න පුළුවන්ද කියලා අහන්නේ. අන්න ඒ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව හෝ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පිළිබඳව තේරුමක් නැති නිසා. ඒ නිසා අපිට සතිපට්ඨානය පිළිබඳව දන්නවා කියනකොට සතිපට්ඨානය පිළිබඳව තේරුම් ගන්නවා කියනකොට සතිපට්ඨානයේහි අපිට තියෙන ලක්ෂණය කතා කරන්නට වෙන්නේ ඒ ඇසුරු කරන මට්ටම අනුව. ඒ කියන්නේ කාමාවචර මට්ටමක ඉඳලා කෙනෙක් සතිපට්ඨානය වඩන්න ආරම්භ කරනකොට එයාට මුලින්ම සතිපට්ඨානය වැඩෙන්නේ ලෞකික දෙයක් විදිහට. එතකොට ඒ ලෞකික දෙයක් විදිහට සතිපට්ඨානය වැඩෙනකොට අපි ඒක හඳුන්වනවා සමතේ පැත්තට වැඩෙනවා කියලා. උදාහරණයක් හැටියට ඔබ ආනාපාන සතිය වඩන්නට ගත්තත් දෙතිස් කුණප කොට්ටාසයන් පිළිබඳව මෙනෙහි කළත් චතු ධාතු අවස්ථානයන් ගැන මෙනෙහි කළත් නව සීවතිකේ පිළිබඳව මෙනෙහි කළත් ඔබට මුලින්ම වැඩෙන්නේ විදර්ශනාව නෙමෙයි සමත නිස්ෘතව තමයි මේ දේ වැඩෙන්නේ. සමතය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, සිතෙහි ඇති එකඟ බව. එතකොට මේ සිතෙහි ඇති එකඟ බව තමයි මූලික ලෙසම දියුණු වෙන්නේ, මූලික ලෙසම වර්ධනයට ලක් වෙන්නේ සතිපට්ඨානය වඩනකොට. එහෙනම් සතිපට්ඨානය වඩනකොට අපිට සමතේ වැඩෙනවා නම් අපිට සමතේ විතරක්ම නෙමෙයි සතිපට්ඨානය තුල වැඩෙන දේ බවට පත් වෙන්නට ඕනේ. මොකද එහෙම නැතිනම් නිවනට එකම මගයි කියන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දැන් නිවනට එකම මගයි කියනවා නම් ඒක විදර්ශනාව පැත්තට නැඹුරු වෙන පැත්තකුත් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසාම තමයි සතිපට්ඨාන භාවනාව කියලත් අපි කතා කරන්නේ. සතිපට්ඨාන භාවනාවේදී උදේවැය දක්නා තැනට යනකම්ම අපේ සිහිය, අපේ නුවණ අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානය කියලා අපි සිහිය පිහිටවන්නට පටන් ගත්තාම කයෙහි සිහිය පවත්වන අපිට මේ කය අනුව යන නුවණක් තමයි ඉස්සෙල්ලම හටගන්නේ. ඒ කියන්නේ අපි කුමක් නිසාද කායානුපස්සනාව වැඩි යුතු වෙන්නේ? කායානුපස්සනාව වැඩි යුතු වෙන්නේ අපිට දරත සහිත කෙලෙස්. ඒ කියන්නේ බොහොම රළු ඕලාරික මට්ටමේ කෙලෙසයන් පවතින්නේ දැඩිව අල්ලගත්ත ග්‍රහණය කරගත්ත මම මගේ කියලා මමත්වයක් එක්ක අරගෙන යන මේ කය සමග. ඒ නිසා තමයි විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං මේ අභිජ්ජාව සහ දෝමනස්සේ දුරු කරගන්නට සතිපට්ඨානය ඉස්සෙල්ලම දේශනා කරන්නේ. ඒ සතිපට්ඨානය දේශනා කරනකොට අපිට පේනවා මේ කය පුද්ගල භාවයක් විදිහට ගත්ත මේ ඝන සංඥාව දුරු කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් තමයි ඒ තුල වැඩෙන්නේ කියන එක. අපිට අද මම කියලා සිහිපත් වෙනකොට ඔබට සිහිපත් වෙන්නේ මේ මුළු රූපායතනයම මේ මුළු කයම තමයි මම කියලා සිහිපත් වෙන්නේ. තව කෙනෙක් කියලා ඔබ සිහිපත් කරනකොට ඔබේ දුව පුතා වෙන්න පුළුවන්, ගෙදර ඉන්න කෙනෙක් පිළිබඳව වෙන්න පුළුවන්. ඔබ සිහිපත් කරනකොට ඔබට ඒද සිහිපත් වෙන්නේ ඉන්න පුද්ගලයෙක් නැතිනම් ඉන්න සත්වයෙක්ව ඉන්න කෙනෙක්ව තමයි ඔබට ඒ අනුව සිහිපත් වෙන්නේ. එතකොට දැන් මේ සිහිපත් වීම අනුව පරිපූර්ණව ඔබේ මානසිකාරය පවතින්නෙම ඝන සංඥාවක් තුල. ඝන සංඥාවක් කියලා කියන්නේ මේ පවතින පුද්ගලයෙක් සත්වයෙක් කියන මේ පොදු
කයක් විදිහට අල්ලගත්ත දේ තුල තමයි ඔබේ සංඥාව පතිත වෙලා තියෙන්නේ. මේ තුල මේ ආත්මවාදයේ රූපයේ කෙරෙහි බැසගෙන තියෙන දේ නිසා තමයි සත්වය නැවත නැවතත් කාම භූමියට පැමිණෙන්නේ, කාම භූමියට එන්න තියෙන හේතු ටික තියෙන්නේ. රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා. අපේ කෙලෙසය පවතින්නෙම මෙන්න මේ රූපය උපාදානය කරගත්ත, රූපය ග්‍රහණය කරගත්ත, රූපය අල්ලගත්ත තැනත් එක්ක. පින්නතුනේ අපිට යම් විදිහකින් පුළුවන්කම තියනවා නම් රූපයෙන් මිදෙන පැත්තකට යන්න, අන්න අපිට අනාගාමී ඵලයේ දක්වාම යන්න පුළුවන්කම තියෙනවා. අනාගාමී ඵලයේ දක්වාම සිත දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි කායානුපස්සනාව සතර සතිපට්ඨානෙහි මුලටම පෙන්වන්නේ අපිට ප්‍රධානම කෙලෙස් ටික, ප්‍රධානම ආශ්‍රව ටික පවතින්නේ කයක් එක්ක නිසා. මොකද ඔබ ඇලෙන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි, පුද්ගල භාවයේ සමග යන දේවල් වලට. වේදනාවට තමයි අපි එක පැත්තකින් ඇලෙන්නේ. වේදනාවට ඇලුනත් ඔබට අද වේදනාව පේන්නේ කෙනෙකුගේ සහ පුද්ගලයෙකුගේ විදිහට. ඒ නිසා ඔබට වේදනාව උපදවා ගැනීම සඳහා ඒ පුද්ගලයාම අවශ්‍ය වෙනවා. කෙනෙක්ව දැකලා ඔබට ලස්සනයි කියලා හිතෙනවා නම් ඒ ලස්සන දේ දැකීම සඳහා ඔබට ඒ පුද්ගලයා හෝ ඒ රූපේම අවශ්‍ය වෙනවා. දෙයක් අහනකොට මිහිරි කියලා හිතෙනවා නම් ඒ දේම ඔබට අවශ්‍ය වෙනවා. එතකොට අපේ කෙලෙස් ටික, සංයෝජන ටික පවතින්නෙම ඒ රූපය අනුව ගිහිල්ලා. අන්න ඒ හේතුව නිසා තමයි කායානුපස්සනාව මුලින්ම දේශනා කරන්නේ. අපිට කායානුපස්සනාව මූලික ලෙසම හිත තැබිය හැකි, තැබිය යුතු කෙලෙසේ පවතින මූලිකම තැන නිසා. එහෙනම් ඒ කායානුපස්සනාව වඩනකොට කෙනෙකුට ඇතිවෙන ප්‍රතිලාභ බවට පත් වෙන්නේ. කායානුපස්සනාව වඩනකොට කෙනෙකුට ඇතිවෙන දේ වෙන්නේ අර මමත්වයෙන් ගත්ත ඝන සංඥාව පවත්වන්න බැරුව යන එක. ඒ කියන්නේ දැන් අපි තරහ ගන්නෙත්, ඇලෙන්නෙත් කෙනෙක් ගැනනේ. තරහ ගන්නේ අපේ හිතේම හටගන්න වේදනා ධර්මයක් ගැන නෙමෙයි. තරහ ගන්නේ අපි හිතේම හටගන්න සංඥාවක් කියලා පේන තැන සංස්කාරයක්, විඥානයක් කියලා පේන කොටත් නෙමෙයි. එතකොට හිත කියලා හිතන කොටත් තමන්ගේ හිත ගැනමයි තරහ ඇති කරගන්නේ කියලා තමන්ගේ හිත ගැන හිතන කොටත් නෙමෙයි කෙනෙකුට තරහ කියන දේ පවතින්නේ. එහෙනම් තරහ පවතින වෙලාවකට තමන්ගේ හිත දිහා හැරිලා බලන්න, ද්වේෂය කියන එක පවතින්නේ සම්පූර්ණම පුද්ගලයෙක් අනුව ගිහිල්ලා. පුද්ගලයෙක් අනුව ගිහිල්ලා කියන්නේ මේ අහවල් කෙනා, අහවල් පුද්ගලයා මෙන්න මේ දේ කරනවා කියන එක මත තමයි අපිට ද්වේෂය කියන දේ පැවැත්මක් වෙන්නේ, නැතිනම් තරහව කියන දේ පවා පැවැත්මක් වෙන්නේ. ඒ නිසා තමයි අපි ඉස්සෙල්ලම මේ පුද්ගල භාවයේ දුරු කරගන්නට රූපේ පිරිසිදු දැකිය යුතු වෙන්නේ, රූපයේහි ඇත්ත දැකිය යුතු වෙන්නේ. සතිපට්ඨානය තුලින් ඉස්සෙල්ලම කය අනුව බලනවා කියලා බලනකොට අපිට මේ පුද්ගලයෙක් ලෙස හමුවන කය පිළිබඳව එයා සිහිය සහ නුවණ පවත්නවා. ඒක ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන්, ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් මේ කයෙහි තියෙන දෙතිස් කුණප කොටාසයන් අනුව වෙන්නට පුළුවන්. ධාතු අනුව වෙන්නට පුළුවන්. නවසීවතිකාදිය අනුව වෙන්නට පුළුවන්. එයා කෙසේ හෝ මේ කය පිළිබඳව සිහිය පවත්වනවා. සිහිය පවත්වනකොට එයාට නානත්වයෙන් හිත මිදිලා ඒකත්වයකට හිත ගන්න සිද්ධ වෙනවා. නානත්වයෙන් හිත මිදිලා ඒකත්වයකට හිත ගන්නවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙනෙහි කරන්නේ, මානසිකාරයේ පවත්වන්නේ නානත්ව සංඥාවක. නානත්ව සංඥාවක් කියන්නේ මම ඉන්නවා, තව අය ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. මේ විදිහට ගත්ත ලොකු පුද්ගල භාවයක් සමග ගිය නොයෙක් සංඥා මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නොයෙක් සංඥාවන්ගෙන් හිත ගලවලා එක අරමුණකට හිත ගැනීම තමයි සතිපට්ඨානයේහි ප්‍රධානම ලක්ෂණය. ඒකට තමයි අපි කිව්වේ මුලින්ම සමතේ පැත්ත තමයි ඉස්සෙල්ලම සිද්ධ කරන්න කියලා. ඒ නානත්ව සංඥාවෙන් හිත ගලවන්නට අවශ්‍ය නිසා තමයි මේ රළු කෙලෙසේ පවතින කය දිහා හරි බලාගෙන අපි උත්සාහවත් වෙන්නේ. එතකොට මේ මිනිස්සෙක්ය, මේ නිමල්ල, මේ කමල්ල, සුනිල්ල කියලා අපිට මේ නම් ගොත් වශයෙන් දරුවා, අම්මා, තාත්තා කියලා මේ වටපිටාවේ මිනිස්සුયો පේන තැනක කෙනෙක් වඩන්න පුරුදු වෙනවා දෙතිස් කුණප කොට්ටාසයන්. දෙතිස් කුණප කොට්ටාසය අපි උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත් කුණප කොට්ටාසය කෙනෙකුට අසුබේ විදිහට වඩන්න පුළුවන්කමක් තියෙනවා. අසුබේ විදිහට වඩනකොට අසුබය වඩන්නේ රාගය වැඩි කෙනෙකුට, නැතිනම් රාග සහිත සිත දුරු කර ගැනීම පිණිස අසුබය භාවිත කරනවා.
එහෙම නැත්නම් හැම වෙලාවකදීම අසුබය විදිහටම නෙමෙයි ඒ භාවනාවට අපි නැඹුරු වෙන්නේ. අපි කෙස්ලොම් නියදත් පිළිබඳව කොටස් පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට අපිට පුළුවන්කම තියෙනවා අනාත්මයේ ගොඩනැගෙන විදිහට. ඒ කියන්නේ කෙස්ලොම් නියදත් ආදී මේ දෙතිස් කුණප කොටාසයන් පිළිබඳව අපි මානසිකාරයේ පවත්වනවා කෙස් කියන ස්වභාවය අරගෙන මේ කෙස් කියන ස්වභාවයේ සත්වයක් පුද්ගලයෙක් නැහැ. කෙස් කියන ස්වභාවයේ පවතින්නේ අනාත්ම ලක්ෂණයක්. කෙස් කියන ස්වභාවය මම හෝ තව කෙනෙක් කියලා ඇත්තේ නැහැ. කෙස් ටිකක් ගලවලා තව තැනක් හා මිශ්‍ර කරලා දුන්නොත් මේ කිසිම දෙයක මම හෝ තව කෙනෙකුගේ කියන දේවල් හොයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ කෙස් ටික නෙමෙයිනේ මම කියන්නේ. කෙස් ටිකක් ගැලවිලා වෙන තැනක තිබුණත් මම කියලා ඒක අල්ලගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ ලොම් ටිකටද මම කියලා කියන්නේ, මේ රෝම කූපයන්ට මම කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ විදිහට අපි කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් අපිට ප්‍රකට වෙන විදිහට හෝ මේකේ පංචකයක් අරගෙන කේසාලෝමා නඛා දන්තා තචෝ ආදී විදිහට පහ හරි අපි හොඳට සම්මර්ෂණය කරනවා. මේව සම්මර්ෂණය කරනකොට අපිට හොඳටම දැනෙන කොටස, ඒ කියන්නේ අපිට හොඳටම තේරෙන, අපිට හොඳටම ප්‍රකට වෙන කොටස අපි අරගෙන අන්න ඊට පස්සේ අපි බලනවා මොකද්ද මේ ධර්මතාවයේ ස්වභාවය කියලා. ඒ කියන්නේ දැන් අපි පංචකයක් වෙන් කරගත්තාම අපිට දැනෙන්නේ කෙස් කියන ස්වභාවය නම් ඒ කෙස් කියන ස්වභාවය විතරක් අපි ප්‍රකට කරගන්නවා. ඊට පස්සේ කෙස් කියන ස්වභාවය ප්‍රකට කරගෙන කෙනෙකුට පුළුවන්කම තියනවා භාවනාව වශයෙන් කෙස් ගහේ වර්ණය අනුව හිත පවත්වලා එයාට පුළුවන්කම තියනවා ඒ වර්ණ සටහන වශයෙන් ගිහිල්ලා කසින භාවනා පැත්තට යොමු වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊට පස්සේ තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ කෙස් කියන ස්වභාවය තුළ හිත තියලා මෙතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ධ්‍යාන පැත්තට නැඹුරු වෙලා සමතේ පැත්තෙන් තවදුරටත් ගැඹුරට යන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතිනම් අනාත්ම කෙස් කියන සංඥාව තුළම හිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක හරියට අර අට්ටික සංඥාව වඩපු තෙරුන් වහන්සේගේ සිදුවීම වගේ දෙයක්. අපි ඔබට කතා කරලා තියෙනවා මීට පෙරත් අට්ටික සංඥාව වඩපු තෙරුන් වහන්සේගේ කතාව. අර කාන්තාවක් hina වෙලා යනවා දකින්නකොට ඇටසැකිල්ලක් යනවා වගේ දැක්කේ. එතකොට ඇටසැකිල්ලක් ඇහැට පෙනුණා නෙමෙයිනේ. ඇහැට පේන දේ අනුව තමන් මෙනෙහි කරනකොට තමන් දැනගන්නෙම හරහට කන්වර්ට් එකක් තියලා වගේ හරියට ඇටසැකිල්ලක් කියලා තමයි පේන්නේ. ඒ වගේ දුව පුතා කියලා නානත්වයකින් ඇසුරු වෙන්නේ නැතුව මේ ධර්ම අනාත්ම ධර්මයක පැවැත්මක්නේ. කෙස්ලොම් ආදී මේ ධර්මයක පැවැත්මක්නේ කියලා තමන්ට අර අනාත්ම සංඥාව ප්‍රකට වෙන මට්ටමටම මේක දියුණු කරන්නට අවශ්‍යයි. ඒ විදිහට තමන් ටික ටික ප්‍රකට කරගන්නකොට ඊටාම පහසුවෙන් සතිපට්ඨාන භාවනාව පැත්තට නැඹුරු කරන්නට පුළුවන්. මොකද ඒ සතිපට්ඨානය තුළ තමන්ගේ හිත දියුණු වීම සතිපට්ඨාන භාවනාවෙන් අපිට තවදුරටත් ඒකේ ඇත්ත දකින්න පැත්තට හිත ගන්නට පුළුවන්. එතකොට අපිට සමත වශයෙන් බැසගෙන ධානයේ උපදෝගත්ත කෙනෙක් නම් එයාට පුළුවන් නැවත අර උපදෝගත්ත නිමිත්ත අනුව ඒ නිමිත්තෙහි හට ගැනීම නිමිත්තෙහි නැතිවීම කියන කාරණාව ගැන එයාට සතිපට්ඨාන භාවනාව පැත්තෙන් මානසිකාරයේ පවත්වන්නට පුළුවන්. එහෙම නැති කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන් ප්‍රකට කරගත්ත අනාත්ම සංඥාවට හිත තියලා එහෙනම් අපිට කොහොමද මේ අනාත්ම ධර්මතා ටිකක් කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් අපිට හමුවන ආත්ම භාවයක් නොමැති ආත්ම භාව වශයෙන් පණවන්න බැරි මේ ධර්මතා ටිකක් පුද්ගලයෙකුගේ විදිහට හමු වෙන්නේ කොහොමද? සත්වයෙකුගේ බවට පත් වෙන්නේ කොහොමද? අපිට මේක මෙනෙහි කරන්නට පුළුවන්. අන්න එතකොට අපිට පේනවා මේක අවිද්‍යාව නිසා, කර්ම තණ්හාව නිසා, ආහාරය නිසායි මේ රූපය හැදෙන්නේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක නිසා රූපය හැදෙනවා කියලා අපි දකිනකොට අපි ඔන්න සමුදය අනුව දකිමින් වාසය කරනවා. ඒ වගේම අපිට පේනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන්ගේ නැති වෙනකොටම ඒ රූපය කියන එක නැති වෙලා යනවා. සමුදය පේනවා, වැය පේනවා, හට ගැනීම පේනවා, නැතිව යෑම පේනවා.
එතකොට හට ගැනීම සහ නැතිවීම කියන මේ ධර්මයේම එකට අපිට පේනකොට හට ගැනීම අනුව බලනකොට හට ගන්න ආකාරයේ පේනවා, වැය අනුව බලනකොට වැයවීම කියන දේ අපිට පේනවා. සමුදය සහ වැය කියන කාරණාව එකක් ලෙස අපිට හමු වෙනකොට අපිට මේ රූපය පුද්ගලයෙකුගේ ලෙස ගන්න කෙලෙස්සේ සම්පූර්ණම දුරු වෙන්නට අවශ්‍ය ඥාන දර්ශනය ගොඩනගෙනවා. ඒ කියන්නේ හටගත්ත ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා මිසක හේතුඵල ධමයක් නිසාම හට ගන්නවා, හේතු නැති වෙනකොටම නැති වෙනවා මිසක කොයි වෙලාවකවත් මේකේ පැවැත්මක් නැහැ නේද කියලා Tamanට ඒ සතිපට්ඨානය පිළිබඳව ඒ ගත්ත අරමුණ නිමිත්ත පිළිබඳව නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි ඒක වැටෙනවා සතිපට්ඨානය විපස්සනාව පැත්තට. ඒ විපස්සනාව පැත්තට ඒ සතිපට්ඨානය වැඩෙනකොට ඒ විදර්ශනාව කෙරෙහි සතිපට්ඨානය දියුණු වෙන්නේ නිකම්ම නෙමෙයි. විදර්ශනාව කෙරෙහි ඒ දියුණු වෙන සතිපට්ඨානය ඒකට කියනවා අපි සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා. ඒ ප්‍රතිපදාව තමයි මේ සතිපට්ඨාන භාවනාව පුරණ කෙනෙකු විසින් පුරන්නේ. සතිපට්ඨානෙහි හිත තිබ්බා, සතිපට්ඨාන භාවනාවෙහි හිත තිබුණත් ඒ කෙනා පුරන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා අපි කතා කළේ මොකද්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකවත් තියෙනවා, ලෝකෝත්තරවත් තියෙනවා. ලෞකිකව තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. කුසල් පක්ෂයේහි වැටෙනවා. උපදි විපාක පිණිස පවතිනවා. ඒ කියන්නේ අපි සතිපට්ඨානයේ වැඩුවා, සතිපට්ඨානයේත් අපිට තියෙනවා ශාස්ත්‍රව උන පින් පක්ෂයේහි වැටෙන උපදි විපාක ගෙනවිත් දෙන්නට පුළුවන් මට්ටමක්. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේ වඩන කොටත් අර විදියට සමත නිස්ෘතව දියුණු කරලා කෙනෙකුට ඒකේ විපාක විදිහට රූපාවචර ලෝකයක උප්පත්ති පිණිස යන්න පුළුවන්කම තියෙනවා. ඇයි ඒ සතිපට්ඨානයේ ඒ වෙලාවේදී වැඩෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියන තැනින්. ඒ වගේම සතිපට්ඨානය තුල විදර්ශනාව පැත්තට නැඹුරු වෙලා Nirodhaය ඇසුරු වෙන පැත්තට බලනකොට උදේවැය තුල ප්‍රකට වෙන Nirodhaye පැත්තට හිත බැස ගන්නකොට ඒ සතිපට්ඨානය යොමු වෙලා තියෙන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ මට්ටමකට. අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංග පරියාපන්නා කියලා කියනවා. එතකොට මේ ලෝකෝත්තරව වැඩෙන සතර සතිපට්ඨානය තමයි මාර්ගයක යෙදෙන්නේ. නැතිනම් මාර්ග සිතෙහි යෙදෙන්නේ මාර්ග අවස්ථාවක තියෙන්නේ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතන ඇත්තේ නැහැ උපචේන. එහෙම නැතිනම් කර්ම රැස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන සාසව ගතියක් ඇත්තේ නැහැ. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් කියන එක යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක ආර්යයි කියනවා. උතුම් අනාශ්‍රවයි කියලා කියනවා. එතන කෙලෙසුන් යෙදෙන්නේ ආශ්‍රවයන්ගේ ඇසුරු වීම සිද්ධ වෙන්නේ නැති නිසා ඒකට අනාශ්‍රවයි කියලා කියනවා. අරියා අනාසවා. ඒක ලෝකෝත්තරයි. ඒ වගේම මාර්ග අංගහා සමගාමීව යෙදিলা තියෙනවා. මෙන්න මේ විදිහට සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව අනුව තමයි එතකොට සතිපට්ඨාන භාවනාව වැඩිලා තියෙන්නේ. සතිපට්ඨාන භාවනාව යොමු වෙලා තියෙන්නේ. සතිපට්ඨාන භාවනාව තුළ එයාට සතිපට්ඨාන ප්‍රතිපදාව පූර්ණේ වෙන විදිහට භාවනාව දියුණු කරන්න අපි තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ උදේවැය දර්ශනයේ වැඩෙන විදිහට. උදේවැය දර්ශනයේ වැඩෙනකොට අපිට ඒකම ස්කන්ධයන්ගේ උදේවැයයි අපිට ප්‍රකට වෙන්නට ඕන. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනදී අපිට රූපස්කන්ධයේ පිරිසිඳ දකින ආකාරය තමයි සිද්ධ විය යුතු තැන. රූපය පිරිසිඳ දැකිය යුතු වෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මයන්ගෙනුයි රූපය හටගත්තේ කියලා දකින්න එක. එතකොට අවිද්‍යාවෙන් හටගත්තා කියලා දකින්න එකත් උදේ දැකීමක්. කර්මයෙන් හටගත්තා කියලා දකින්න එකත් උදේ හට ගැනීමක්. උදේ දැකීමක්. තණ්හාවෙන් හැදුණා කියලා දකින්න එකත් සමුදේ දැකීමක්. ඒ වගේම ආහාරයෙන් හටගත්තා කියලා දකින්න එකත් සමුදේ පිළිබඳව දැකීමක්.
ඒ වගේම මේ නිබ්බත්ති ලක්ෂණ ටික කියලා කියනවා මෙන්න මේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මයන්ට. නිබ්බත්තිය කියලා කියන්නේ උපදවනවා කියන එකනේ, නැතිනම් හට ගන්නවා කියන එකනේ. එතකොට අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත්තා කියන මේ ටිකට කියනවා නිබ්බත්තියයි කියලා. මෙන්න මේ නිබ්බත්ති ලක්ෂණ ටික දකිනකොටත් එයා උදේ දකිනවා. සමුදය හට ගැනීම දකිනවා. නිබ්බත්ති ලක්ෂණ ටික දකිනකොටත් එයාට සමුදය පේනවා. අවිද්‍යාව කියලා එකක් ගානෙත් එයාට දකිනකොට සමුදය දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට රූපයෙහි සමුදය දකිනවා කියනකොට කති ලක්ෂණානි පස්සති ලක්ෂණ කීයක් දකින්නවද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ෂණ නිබ්බත්ති ලක්ෂණ දැකීම කියන මෙන්න මේ පස් ආකාරයකින් එයා රූපයේහි සමුදය දකිනවා. රූපය හටගන්න ආකාරය පස් ආකාරයකින් දකිනවා. එතකොට එයා දකිනවා අවිද්‍යාවෙන් කොහොමද රූපය සැකසෙන්නේ කියලා. අවිද්‍යාවෙන් රූපය සැකසෙන්නේ කොහොමද කියලා දකිනකොට එයාට පේනවා පටිච්ච සමුප්පාද න්‍යායෙම එයාට දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටිකේ අවිද්‍යාව කියන තැන නියෝජනය අපි ගත්තොත් එහෙම කබලින්කාර ආහාරයට බැස ගන්නට, එහෙම නැතිනම් මේ කය නිෂ්පාදනය කරන්නට, කය හදන්නට ප්‍රධානම වැය වෙන දේනේ අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව නාම රූපයට, විඥාණයට බැස ගැනීමට උපකාර කරන නිසාම තමයි මේ කය පිළිබඳව පහළ වීම නැතිනම් කයේ පැවැත්මක් පේන්නේ. විඥාණය කය අසුරු කරන බව නැත්තම්, විඥාණයේ කයෙහි පිහිටා සිටින බව නැත්තම්, ඒ ජරා මරණ දුක ගේන්න විඥාණයේ කයෙහි පිහිටා සිටින බව නැති කෙනෙකුට කොයි වෙලාවකවත් පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් අපිට පුද්ගලයෙකුගේ පැවැත්ම හම්බෙන්නේ විඥාණය මේ නාම රූප ධර්මයට බැසගෙන පවතින කම නිසා. එතකොට විඥානයේ නාම රූප ධර්මයට බැසගන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නා අවිද්‍යාව නිසා. රූපය ගැන කතා කරනවා නම් අවිද්‍යාව හේතුයි, අවිද්‍යාව ප්‍රත්‍යයයි රූපය උපදවන්නට. ආයතන ටික නැවත හදන්නට, ආයතන ප්‍රතිලාභය කරලා දෙන්නට අවිද්‍යාව හේතු වෙනවා. ආයතන ටික හදලා දෙන්නේ ඒ භවයේ අනුව අපි සකස් කරගත්ත සංඥාවකට අනුවනේ. එතකොට ඒ ආයතන ටික හදන්නෙම විඥානයේ නාම රූපයකට බැසගත්තයින් පසුයි. ඒ ආයතනයෙන් ගත්ත අරමුණ පිළිබඳව අපිට ඇති බවට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ නැවත කර්ම සිද්ධ කරගන්න මට්ටමකමයි. එහෙනම් රූපය කියන එක අපිට හසු වෙනවා කියලා කියන්නේ, රූපය හම්බෙනවා කියලා කියන තැන මේ හසු වෙන රූපය අවිද්‍යාවෙන් හටගත්ත දෙයක් කියලා එයා හොඳට දකිනවා. එතකොට රූපය නිකම්ම ආපු දෙයක් නෙමේ, අවිද්‍යා සම්භූතං. ඇත්ත නොදන්නාකම නිසායි රූපය හම්බෙලා තියෙන්නේ. ඇයි මේ ඒක ආකාර පරයයන් කිහිපයකින් අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය අනුව අපිට කතා කරන්න පුළුවන් විඥානයේ නාම රූපයට බැස ගැනීම සිද්ධ වෙන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා කියලා. ආයතන විදිහට අපිට කතා කරන්නට පුළුවන් නැවත නැවත ආයතන ප්‍රතිලාභය කරන්නේ ඇත්ත නොදන්නාකම නිසා කියලා. එතකොට මේ ටිකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි නිරෝධය අවබෝධ නොවීම. නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා තමයි අපිට රූපය හම්බෙන්නේ. නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා රූපය හම්බෙනවා නම් ඒ රූපය අපිට අද හම්බෙන රූපය ඔය විදර්ශනා කරන්නට කියලා අපි උත්සාහවත් වෙන ඔය රූපය ගැන අපිට බලන්න වෙන්නේ නොදන්නාකම නිසාමයි රූපය හම්බෙලා තියෙන්නේ. අවිජ්ජා සම්භූතං වවත්තේති. ඒ රූපය හම්බුනේ ඇත්ත නොදන්නාකම නිසා. ඊට පස්සේ කර්මය නිසා කම්ම සම්භූතං වවත්තේති. ওই රූපය හම්බෙන්නේ නිකම්ම නෙමෙයි, කර්මය සකස් කරගත්ත නිසා, කාම භූමියට අවශ්‍ය කර්ම සකස් කරලා කර්මජ රූප ටික හදාගත්ත නිසා තමයි, චක්කු ප්‍රසාදාදී සකස් කරගත්ත නිසා, ආයතන ටික හදාගත්ත නිසා තමයි රූපය කියන දේ මේ මට්ටමින් අපිට ග්‍රහණය කරගන්නට, ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. කර්මය වෙනස් වුණොත් රූපය ඇසුරු වෙන තැන, රූපය හමු වෙන තැන අපිට වෙනස් වෙලා තියෙයි. ඒකනේ අර මිලක්කතිස්ස කතාවේදී වැද්දට මේ ජීවිතේදී මෙයාට වතුර පේන්නේ නැතුව ගිහිල්ලා ඒ ආයතන ටික වෙනම සකස් වුනේ. අන්න ඒ වගේ පින්නතුනේ අපිට කර්මය නිසා තමයි ආයතනයන්ගේ කර්මයට අනුව තමයි සකස් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කර්මය අනුව සිද්ධ වෙන ආයතන කර්මය අනුව වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා.
ඒ නිසා කෙනෙකුට රූපාරූප ආදී මට්ටම් වල ධ්‍යාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ගිහිල්ලා දිබ්බ චක්කු දිබ්බසෝත ආදී පවා උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රසාදයන් වෙනස් කරලා. ඒ කියන්නේ කර්මය වෙනස් කිරීම තුල. එහෙනම් අද අපිට රූපය ඇසුරු වෙන මට්ටම කම්ම සම්භූතං වවත්තේති, කර්මය නිසා හැදුණු දෙයක්, කර්මය නිසා හටගත්ත දෙයක් කියලා අපි රූපය පිළිබඳව උදය අනුව දකින්නට, හට ගැනීම සමුදය අනුව බලන්නට අවශ්‍යයි. ඒ වගේම තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. තණ්හාව කියනකොට රූපය ඇසුරු කරන්නෙම, රූපය හමු වෙන බව තියෙන්නෙම, රූපය ඇති බවට අරගෙන තියෙන්නෙම තණ්හාව නිසා තමයි. ආහාර සම්භූතං, ආහාරය නිසා හටගත්ත දෙයක්. ආහාරය නිසා හටගත්ත දෙයක් කියලා කියන්නේ කන බොන කබලින්කාර ආහාර ප්‍රත්‍යයනෝයි රූපය හදලා තියෙන්නේ. කන බොන කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට මේ ආහාරය තුල පවතින ඕජාසාරය නිසා, එහෙම නැතිනම් ආහාරය තුලින් ආහාරයේ තියෙන ලක්ෂණ ටික සුකුම රූපේ නිසා මේ කයෙහි ඇති ප්‍රසාද රූපයන් ටික සකස් වෙනවා. ඒකට හේතු වෙන්නේ, ඒකට ප්‍රත්‍ය වෙන්නේ අපි කන බොන ආහාරය කියන එක. එතකොට රූපය ඉපදවීම පිණිස කබලින්කාර ආහාරයත් ආහාර කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. ඒකට කියනවා ආහාර සම්භූතං වවත්තේති. එතකොට රූපය කියනකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා හැදුනා කියලා දකින්න එකට කියනවා අපිට නිබ්බත්ති ලක්ෂණ දකින්නවා කියලා. එතකොට රූපයේ හටගත්ත ආකාරය දකිනකොට මෙන්න මේ ලක්ෂණ ටික තමයි අපිට පේන්නට ඕනේ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටිකේ ටිකත් මේ ටිකම නිබ්බත්ති ලක්ෂණ දැකීම කියන ටිකත්. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියලා ගත්තහමත් මේ ධර්මයන් ගැනත් මේ විදිහටම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක සතිපට්ඨානයේ පැත්තෙන් අපි කතා කළොත් වේදනානුපස්සනාව කියන එක තුල වේදනා ස්කන්ධයේ පිරිසිදු දැකීම සිද්ධ වෙනවා. වේදනානුපස්සනාව තුල. එතකොට එයාට සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති කියනකොට හට ගැනීම අනුව දකිමින් වේදනාව පිළිබඳව වාසය කරනවා කියනකොට එයාට වේදනාව පිළිබඳව වාසය කිරීම සිද්ධ වෙන්නේ යථාර්ථයක් විදිහට වේදනා කියන ධර්මය හටගත්තේ පස්ස සංප්‍රයුක්තවයි. ස්පර්ශය නිසායි වේදනාව හටගත්තේ. එතකොට එයා ආහාරයක් විදිහට ස්පර්ශ ආහාරය නිසා හටගත්තා කියලා දකිනවා. ඒ වගේම අපිට ඒ වේදනාව ඒ විදිහට ඇසුරු කරන්න පුළුවන්කම තියෙන සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් විදිහට අපිට ඇති බවට හම්බෙන ඒ වේදනාව ඒක අවිද්‍යාව නිසාත්, කර්මය නිසාත්, තණ්හාව නිසාත් කියලා අපිට බෙදන්න පුළුවන්. ඒකට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ප්‍රත්‍ය ටිකත් නිබ්බත්ති ලක්ෂණ දැකීම කියන ටිකත් දකිනකොට වේදනාව හටගත්ත හේතු ටික තමයි අපි දැකලා තියෙන්නේ. වේදනාවේ හට ගැනීම පෙනිලා. මේ ධර්ම ටික නැති වෙනකොට වේදනාවේ නැති වෙන බව අපිට දකින්න පුළුවන්. එතකොට වේදනාව පිළිබඳව දකින මේ දැකීම වේදනානුපස්සනාව වඩනවා කියන තැනට යනවා. නැතිනම් සතිපට්ඨාන භාවනාවේ වේදනානුපස්සනාව වඩන්නෙක් වෙලා ඔහු. එතකොට සතිපට්ඨාන භාවනාව විදිහට දියුණු වෙන මට්ටම පිළිබඳව ඔබට අවබෝධයක් ඇති වෙන්නට ඇති. මේක සම්පූර්ණම හොඳට නුවණින්ම සිහිය පවත්වන තැනක්. හුදු සිහියේ පැවැත්ම විතරක් නෙමෙයි සතිපට්ඨාන භාවනාව කියනකොට එයාට එතන ඒතන සිහිය සහ නුවණ කියන මේ කාරණා දෙකේම දියුණුවක් දකින්නට වෙනවා. චිත්තානුපස්සනාවේදී සිත අනුව බලමින් වාසය කිරීම. එතකොට සිත අනුව බලමින් වාසය කරනකොට සිතේ හට ගැනීම, සිතේ නිරෝධය, සිතේ නිරෝධගාමිනී ප්‍රතිපදාව, එහෙම නැතිනම් උදේ බලමින්, වැය බලමින්, සමුදය සහ වැය බලමින් වාසය කිරීම කියන තැන. එතකොට සමුදය අනුව දකිනවා කියනකොට එයාට සමුදය විදිහට දකින්නට තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා කියන එක. විඥානස්කන්ධයනේ අපි සිත කියලා කතා කරන්නේ. නාම රූපේ නිසා තමයි විඥානයේහි පැවැත්ම තියෙන්නේ. නාම රූප පිළිබඳව නොදන්නා අවිද්‍යාව කියන එකත් හේතුයි විඥානයේ පැවැත්මට. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටිකම අපිට විඥානයේ පැවැත්ම පිණිසත් කතා කරන්නට පුළුවන්.
එතකොට එයා චිත්තානුපස්සනාව වඩන කෙනා විඥානස්කන්ධයේ පිරිසිඳ දැකීමට යනවා. උදේවැය දකින්නකොට විඥානස්කන්ධයේ හට ගැනීමත් විඥානස්කන්ධයේ වැයත් දකිනවා. විඥානස්කන්ධය හටගෙන නැති වෙන ආකාරය පිළිබඳව දකිනවා. ඒ වගේම ධම්මානුපස්සනාව වඩනකොට එයා අනිකුත් සංඥා ස්කන්ධය සහ සංස්කාර ස්කන්ධය ධම්මායතනයේ පිරිසිදු දැකීම ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් මෙනෙහි කිරීම විදිහට එයා ඒ දෙක පිරිසිදු දැකීම සිද්ධ කරනවා. එතකොට මේ විදර්ශනාව පැත්තෙන් අපි ගත්තොත් එහෙම මේ විදර්ශනාව විදිහට අපි දියුණු කරලා තියෙන්නේ හට ගැනීම අනුව හේතු 25ක් දැකලා තියෙනවා. වැය අනුව හේතු 25ක් දැකලා තියෙනවා. එතකොට සම 50 ලක්ෂණයකින් අපි ස්කන්ධයන්ගේ විදර්ශනාව කියන දේ තේරුම් අරගෙන තියෙනවා. එතකොට මේ සතිපට්ඨාන භාවනාව එහෙම නැතිනම් සතිපට්ඨාන භාවනාව වැඩෙනවා කියන මට්ටමයි මේ කතා කරන්නේ. මේක සතිපට්ඨානය නැතුව සිහිය පිහිටවීමක් නැතුව මේක කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සතිපට්ඨානයක සිහිය පිහිටවන්නේ නැතුව සතිපට්ඨාන භාවනාව කරනවා කියන එක මේ ලෝකේ කිසිම කලෙක කවදාවත් යෙදෙන්නේ නැහැ. සතිපට්ඨානයක සිහිය පිහිටවපු කෙනෙක්ම තමයි සතිපට්ඨාන භාවනාවක සිහිය පවත්වන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ඔබ අදම සතිපට්ඨානයක සිහිය පිහිටුවිය යුතු වෙන්නේ. ආනාපාන සතිය තුල හෝ වේවා, කයෙහි කය අනුව බලන වෙනත් කර්මස්ථානයක හෝ වේවා, ඝන සංඥාවෙන් හිත ගලවලා ඝන සංඥාවෙන් හිත ඉවත් කරලා නානත්වයෙන් හිත අයින් කරලා ඒකත්වයකට හිත ගන්න තැනට ඔබ අද හිත ප්‍රගුණ කළ යුතු වෙනවා, පුරුදු කළ යුතු වෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියලා. ඒ විදිහට සතිපට්ඨානය වඩනකොට තමයි ඔබට අර අනාත්මය ප්‍රකට වෙනකොට ඒ අනාත්ම ධර්මයේ සත්පුද්ගල බව සමග ඇසුරු කලේ කොහොමද කියන එක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් ඒ හදාගත්ත ලෝකය හට ගැනීම සහ නැතිවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තියෙන්නේ ඔබට ඒ අවස්ථාවේදී. එතකොට ඒ විදිහට අපි මානසිකාරය පවත්වනකොට අපිට ඒ සඳහා උපනිශ්‍රේ වෙන ප්‍රධානම දෙයක් තමයි සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා අපි කතා කළේ. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අපි කතා කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ඇති බෙදීම් ගැන කතා කරනකොට අපිට ඒ සඳහා වැදගත්ම සූත්‍ර දේශනාවක් තමයි මජ්ක්‍ධිම නිකායේ අපිට දකින්නට තියෙන මහා චත්තාරීසක සූත්‍ර දේශනාව. මහා චත්තාරීසක සූත්‍රයේදී ඊටාම පැහැදිලිව ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වීම සිද්ධ කරනවා. සම්මා දිට්ඨිය කොටස් දෙකක් කොට බෙදනවා ලෞකික ලෝකෝත්තර විදිහට. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදනකොට අනිත් අංග ටිකත් කොටස් දෙකකට නිකම්ම බෙදිලා තියෙනවා. එතකොට සම්මා සංකප්පය කියන එක කොටස් දෙකක් තියෙනවා. සම්මා සංකප්පය සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා ශාස්ත්‍රව උන පින්පක්ෂයේහි වැටෙන විපාක පිණිස පවතින සම්මා සංකල්පනාවක් තියෙනවා. එතකොට මොකක්ද මේ සම්මා සංකල්පනාව? නෙක්ඛම්ම සංකප්පෝ නෙක්ඛම්ම සංකල්පනාවක්. නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවක්. ඒ කියන්නේ කාමයෙන් නික්මෙන්නට අදහස් කරන බවක් තියෙනවා නම් අපි දැන් මේ සතිපට්ඨානයේ මූලික අදියර කියලා අපි කතා කරපු අවස්ථාව. නැතිනම් සතිපට්ඨානයක හිත තියලා එයා සතිපට්ඨානයේහි හිත ප්‍රගුණ කරනවා. සමතය නිස්සෘත කරගෙන එක්ක ධානා පැත්තට හරි එහෙම නැතිනම් මේ කාමසහගත සංඥා මනසිකාරයන්ගෙන් හිත ගලව ගන්නට හිත වඩනවා කියන තැන පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට ඒක නෙක්ඛම්ම සංකල්පනාවක්. අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්. මෙන්න මේකට කියනවා සම්මා සංකල්පනාව. හැබැයි මේක පුඤ්ඤ භාගියා සාසවා උපදිවේපක්ඛා. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් පින්පක්ෂයේහි වැටෙන දෙයක්. ඒ වගේම උපදි විපාක පිණිස පවතින දෙයක්. එතකොට මොකද්ද සම්මා සංකප්පය කියලා කියන්නේ? අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්න. ආර්ය අනාශ්‍රව වුණ මාර්ගාංග අනුව යන සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? එතකොට අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ
ආර්ය සිත් ඇත්තෙකුට අනාශ්‍රව සිත් ඇත්තෙකුට ආර්ය මාර්ගයෙන් යුක්ත වූවෙකුට ආර්ය මාර්ගයක් වඩන කෙනෙකුට එතකොට තක්කෝ විතක්කෝ සංකප්පෝ යම් හිතන බවක් තියෙනවා නම් කල්පනා කරන බවක් තියෙනවා නම් මෙනෙහි කරන බවක් තියෙනවා නම් මෙන්න මේ මෙනෙහි කරන බවට කියනවා ඒ හිතන කමට කියනවා එයාට සම්‍යක් සංකල්පනාව කියලා. එතකොට සෝ මිච්ඡා සංකප්පස්ස පහනාය වායමති. අර සත්පුද්ගල ආත්ම වශයෙන් බැස ගන්න මිත්‍යා සංකල්පනාව දුරු කිරීම පිණිස එයා උත්සාහවත් වෙනවා. ඒකට තමයි අනාශ්‍රව කෙලෙස් නැති ශාස්ත්‍රව නොවන සම්මා සංකප්පය කියලා කියන්නේ. සෝ සතෝ මිච්ඡා සංකප්පම් පජහති. එයා සිහියෙන් මිච්ඡා සංකප්පේ දුරු කරනවා. සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති. සිහියෙන් සම්‍යක් සංකල්පනා උපදෝගෙන වාසය කරනවා. සාස හෝති සම්මා සති. අන්න ඒ කෙනාට තියෙනවා සම්මා සතිය. එතකොට මිච්ඡා සංකප්පේ දුරු කරනවා. එයාට කියනවා සම්මා වායාමයේ තියෙනවා කියලා. ඊට පස්සේ සතිය තුල සම්මා සතිය උපදව ගන්නවා. එයා ඒ තුල සිහිය මනවින් පිහිටවනවා. එයාට කියනවා සම්මා සතිය කියලා. සම්මා දිට්ඨිය පෙරටුව දිවෙනවා. එතකොට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග තුන සම්‍යක් සංකල්පනාවට හේතු වෙනවා. එතකොට සම්මා සංකප්පය කියන එකේදී අපිට සතිපට්ඨානය කියන එක මේ සම්මා සංකල්පනාවේ මේ කොටස් දෙක තුලම වැඩෙනවා. සම්මා සංකල්පනාවේ කොටස් දෙක තුලම වැඩෙන්නේ එකක් කුසල පැත්තෙන් වැඩෙනවා, එකක් අනාශ්‍රව ලෝකෝත්තර පැත්තෙන් එකක් වැඩෙනවා. එතකොට කුසල පැත්තෙන් සතිපට්ඨානයක් විදිහට සිහියේ පැවැත්ම මේ පැත්තට වැටෙනකොට සතිපට්ඨාන භාවනාව විදිහට උදේවැය දකින්නවා කියන තැනදී උදේවැය අවබෝධ කිරීමේදී උදේවැය තේරුම් ගැනීමේදී ඒක අනාශ්‍රව පැත්තට වැටෙනවා. එහෙනම් සතිපට්ඨාන භාවනාව කියලා සතිපට්ඨානයක් කියලා අපි මේ කතා කරලා තියෙන්නේ තව විදිහකට මොකක් පිළිබඳවද? සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවෙම අවස්ථා දෙකක්, ඒ ලෞකික වශයෙන් වැඩෙන තැන සහ ලෝකෝත්තර වශයෙන් වැඩෙන තැන පිළිබඳව. ඒ විදිහටම අපිට සම්‍යක් සංකල්පනාව පිළිබඳව කතා කරනවා වගේම සම්මා වාචා කම්මන්ත ආජීව ආදී මේ සියලුම අංගයන් මේ කොටස් දෙක තුල කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සම්‍යක් සමාධිය කියන එක නැතිනම් සම්මා සමාධිය කියන එකත් අපිට ඒ විදිහටම කොටස් දෙකක් කොට එතකොට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තැන ගොඩනගෙන චිත්ත ඒකාග්‍රතාවය කියන එකත් එකක් ආශ්‍රව සහිත පුඤ්ඤ භාගීය උපදි විපාක පිණිස පවතිනක් වෙනකොට තව එකක් අනාශ්‍රව ලෝකෝත්තර උන මාර්ගාංග පරියාපන්නව යන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව බවට පත් වෙනවා. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පිරෙන විදිහට තමයි අපි සතිපට්ඨානයේ හිත තැබිය යුත්තේ. සතිපට්ඨානයේ හිත තියලා වැඩෙනකොට ලෝකෝත්තර වුණ භාවනා ප්‍රතිපදා මාර්ගය නැතිනම් සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව උපදින විදිහට තමයි අපි සතිපට්ඨානයේ වැඩි යුත්තේ. එතකොට සතිපට්ඨාන භාවනාව උපදිනවා. සතිපට්ඨාන භාවනාව අර සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව පූර්ණයට පිරීමට ලක් කරනවා. එහෙනම් අපි වඩලා තියෙන තව පැත්තකින් ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. තව පැත්තකින් ගත්තොත් සතර සතිපට්ඨානයේ හිත දියුණු කරන කෙනෙක් ලෝකෝත්තර ප්‍රතිපදාව පිණිස තමයි මේ වෑයම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒක పూర్ව භාග ප්‍රතිපදාව විදිහටත් ඒ වගේම ලෝකෝත්තර ප්‍රතිපදාව විදිහටත් එයා දෙපැත්තටම ගැළපෙන විදිහට දෙපැත්තටම යන විදිහට මේක දියුණු කරලා තියෙනවා. එහෙනම් සතිපට්ඨානය වඩන තැන සරලවම අපිට ඔබ ඉන්න තැන ඉඳලා අද පටන් ගන්නට පුළුවන්. ඒ ඔබ ඉන්න තැන ඉඳලා සතිපට්ඨානය පටන් ගන්නකොට ඔබට මේ කෙලෙස්යන් හටගෙන නැති වෙන බව පිළිබඳව ඔබට මූලිකවම හිතේ දැනුමක් ඇති කරගන්නට වෙනවා. පුද්ගල බව කොහොමද කය අනුව ඇසුරු කරන්න කියන එක ගැන දැනගත්තොත් තමයි ඒ දේ නූපදින විදිහට ඔබට කායානුපස්සනාව වඩන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට වේදනාව අනුව දැනගත්තොත් තමයි ඔබට වේදනානුපස්සනාව වඩන්න පුළුවන්කම තියෙන්නේ. වේදනාව කියන එක තේරුම් නොගත්තොත් ඔබ වේදනානුපස්සනාව කියලා කය අනුවම සිහිය අරගෙන ගිහිල්ලා තියෙයි. කායික වශයෙන් දැනෙන වේදනාවක් හෝ සංවේදීතාවයක් සිහිපත් කරගෙන
වේදනාවයි කියලා හිතුවා කියලා ඒක වේදනානුපස්සනාවට වැටෙන්නේ නැහැ. ඇයි ඒක එතනින් නෙමෙයි වේදනාව කියන එක කතා කරන්නේ. එතකොට වේදනාව කතා කරන්නේ වේදනා ගතිකයෙන්. ඒ කියන්නේ වේදනා කියන ස්වභාවයයි අපිට හසු වෙන්නට ඕනේ. වේදනා කියන ස්වභාවයයි අපේ නුවණ පවතින්නට අවශ්‍ය වෙන්නේ. එතකොට වේදනා කියන ලක්ෂණය තුල අපිට සිහිය පවත්වන්නට පුළුවන් නම් ඒක තමයි පින්නත්නේ වැදගත් වෙන්නේ වේදනානුපස්සනාව වඩනකොට. ඊට පස්සේ චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සරාගං චිත්තෝම් හීතිපජානාති රාගසහිත සිත රාගසහිත සිතයි කියලා දැනගන්නවා. ද්වේෂසහිත සිත ද්වේෂසහිත සිතයි කියලා මෝහසහිත සිත මෝහසහිත සිතයි කියලා දැනගන්නවා. ඒ වගේම විතරාගී සිත විතරාගී සිතයි කියලා දැනගන්නවා. තමන්ගේ ඒ මොහොතේ පවතින සිත පිළිබඳව තේරුම් ගන්නවා. මෙතනදී වරදවා වටහා ගන්නවා කෙනෙක් මේ සිත දිහා බලන් හිටියාම හරි කියලා. ඒ කියන්නේ දැන් කිව්වේ සරාගං වා චිත්තං සරාගං චිත්තෝම් හීති පජානාති කියලානේ. රාගසහිත සිත රාගසහිත සිතයි කියලා බලාගෙන හිටියාම හරි කියලානේ. හැබැයි රාගසහිත සිත බලාගෙන ඉන්න කියන එකම නෙමෙයි මේ කියන්නේ. ඒක පැවතිලා ඕම යනවා කියන එක තේරුම් අරගෙන ඉන්නම නෙමෙයි මේ කියන්නේ. එයාට කියන්නේ මොකද්ද? රාගසහිත සිතක් හටගත්තා නම් ඒ කාමසහගතයේ සිත uppannං වා කාම විතක්කං නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒක නාදිවාසේති ඉවසන්න එපා. පජහති ඒක දුරු කළා දාන්න. එතකොට මේ බ්‍යන්ති කරෝති ඒක ක්ෂය කළා දාන්න. අනභවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරන්න. එතකොට එයා ඒක නැවත නොහට ගන්න බවට පත් කරන්නට අවශ්‍ය ක්‍රමෝපායන් යොදනවා. ඇයි එයා හොඳට හිත පිළිබඳව දැනුම ඇත්තේ. එතකොට ඒ රාගසහිත සිත දුරු වෙලා යනකොට දැන් රාගසහිත සිත ආධ්‍යාත්මෙහි නෑ කියලා එයා තමන්ගේ හිත පිළිබඳව දකිනවා. ඒ විදිහටම තරහක් ඒ වගේම තරහ නැති වෙනකොටත් මෝහය නැති වෙනකොටත් තමන්ගේ හිත ගැන එයා හොඳ අවධානයකින් දකිනවා. ඒ දකින දේ අනුව එයා ප්‍රතිකර්ම කරනවා. පින්නතුනේ හිතෙහි හිත අනුව බලමින් වාසය කරන කෙනාටත් බොහොම වේගෙන් ආශ්‍රව ධර්මතා ගෙවිලා යනවා. ආශ්‍රව ධර්මතා ක්ෂය වෙනවා. හේතුව එයාට සිතෙහි ඇති ධර්මයන්ම සිතෙහි ඇති දේම ප්‍රකට වෙනවා. එතකොට ඒ තමන්ට ඒ සිතෙහි හටගන්න දේ මහා භූත රූපයේ කෙරෙහි පතිත කිරීම සිද්ධ කරන්නේ නැහැ. එයාට රාගසහිත සිතේ වැඩිම තියෙන්නේ රාගසහිත සිත බාහිර රූපයේ පැත්තට පතිත කරලා පුද්ගලයෙකුගෙන් හම්බ වෙනකොට. නමුත් එයා රාගසහිත සිත හරියට ආලෝකයේ පරාවර්තනය වෙන කැඩපතක් වගේ තමන්ගේ පැත්තෙන් හිත පැත්තෙන් දකිනකොට අර බාහිර වස්තුව මත පතිත වී පවතින්නේ නැහැ. ඒකට උරාගන්නේ නැහැ. එතකොට අපිට පේනවා ඒ රාගසහිත සිතේ පැවැත්ම මොකක්ද කියන එක. ඒ රාගසහිත සිත හටගත් ආකාරය අපිට පේනවා. එතකොට ඒකට කියනවා අපි චිත්තානුපස්සනාවේ හිත තියනවා කියලා. චිත්තානුපස්සනාවේ මේ විදිහට හිත තියෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ඒ හිත හටගත් ආකාරය, වැය වෙන ආකාරය පිළිබඳව බලන්නට. ධම්මානුපස්සනාව පිළිබඳවත් අපිට ඒ විදිහටම තමයි කතා කරන්නට වෙන්නේ. එතකොට හිතෙහි ඇති ධර්මයන් පිළිබඳව බලනවා. නීවරණාදී ධර්මයන් වෙන්නට පුළුවන්. ඊට පස්සේ අනිකුත් ස්කන්ධ වශයෙන් වෙන්න පුළුවන්. ආයතන වශයෙන් වෙන්නට පුළුවන්. සියල්ලම ආවරණයන් වෙන විදිහට ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. මෙන්න මේ විදිහට අපි සතිපට්ඨාන භාවනාවක් සිද්ධ කරනකොට අපිට ඒකේ අනුපූර්ව ක්‍රමවේදයකට දියුණු වීම පිළිබඳව තේරුමක් තියෙන්නට ඕන. කොහොමද ඒක අනුපූර්ව දියුණු වෙන්නේ කියන එක. මේ ධර්මයන්ට මූලිකත්වයේ දෙනකොට අපිට ප්‍රායෝගික පුහුණුවේදී භාවනාවක් කරනකොට ඊටාම වැදගත් දෙයක් තමයි සිහිය කියන එක. සිහිය කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. සිහිය කියන එක බල ධර්මයක්. සිහිය කියන එක බොජ්ජංග ධර්මයක්. සිහිය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි යෙදෙන මාර්ග අංගයක්. එහෙනම් අපිට සිහිය ඉන්ද්‍රියක් හැටියට භාවිත කරන්නට වෙනවා. සිහිය බලයක් හැටියට භාවිත කරන්නට වෙනවා. සිහිය කියන එක අපිට බොජ්ජංගයක් මාර්ගාංගයක් විදිහට වඩන්න වෙනවා. එහෙනම් ඒ වඩන්න ඒ අවස්ථාවේදී සිහිය කියන දේ අර්ථ ගන්නන එකේ වෙනස්කම් තියෙනවා. අපි සති නිමිත්තෙහි සිහිය තියාගෙන ඉන්නකොට මේ සති ඉන්ද්‍රිය තමයි අපි පුරුදු කරන්නේ. සති ඉන්ද්‍රිය තමයි ප්‍රකට කරන්නේ. සති නිමිත්ත කියනකොට කෙනෙක් හිතනවා සති නිමිත්ත එතරම්ම අවශ්‍ය නැති වෙයි කියලා. නමුත් සති ඉන්ද්‍රිය දියුණු කිරීමට සති නිමිත්ත තරම් බලපාන සති නිමිත්ත තරම් අවශ්‍ය වෙන වෙනත් දෙයක් නැති තරම්. ඒ නිසා තමයි එදා කර්මස්ථාන කමඨහන් පිළිබඳව කතා කරනකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනය කියන්නේ. කෙනෙක් හිතනවා
පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන හිත තියෙනකොට විතරයි කියලා. නෑ සිහිය පෙරටු කරගෙන ඉන්නවා කියනකොට ඒක ආශ්වාස ප්‍රශ්වාසයට විතරක් පෙරටු වූ දෙයක් එහෙම නෙමෙයි. ඒකට බොහෝ සූත්‍ර සාධක විදිහට දක්වන්නට පුළුවන්කම තියෙනවා. අභිධර්ම පිටකයේ ඥාන විභංගයේ තුලත් නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්‍රේහි හෝ මුඛ නිමිත්තේහි සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා පෙන්නලා ඊට පස්සේ ඒ සිහිය පිහිටෝගත්ත කෙනා අවිද්‍යාවෙන් හිත පිරිසුදු කරනවා කියලා විෂම ලෝභයෙන් හිත පිරිසුදු කරනවා කියන තැනින් තමයි භාවනාව කියන දේ ගැන නැතිනම් පනවන්නේ. එක කමටහනක් ගැන නෙමෙයි එතනදී පැහැදිලි කරන්නේ. කෙලස් දුරු කර ගැනීම සඳහා වෑයම් කරනවා කියන තැනකින්. ඊට පස්සේ රාහුලෝවාද වගේ සූත්‍ර දේශනාවන්ගෙදී අපිට බලන්න පුළුවන් රාහුල තෙරුන් වහන්සේ රූපය අනුව බලමින් වාසය කරන අවස්ථාවකදී රූප කර්මස්ථානයේ වඩනකොට සරියුත් තෙරුන් වහන්සේ ඇවිල්ලා කියනවා රාහුලේ ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට මේ රූප කර්මස්ථානයේ වඩමින් ඉන්න රාහුල තෙරුන් වහන්සේ පිළිබඳව විග්‍රහ කරනකොට රාහුල තෙරුන් වහන්සේ සිහිය පෙරටු කරගෙන තබාගෙන තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන තමයි රූප කර්මස්ථානයේ වඩන්නේ. ඒ වගේම තව සූත්‍ර දේශනාවල හම් වෙනවා සිහිය පෙරටු කරගෙන සිහිය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනෙන්ම එයා මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා. මෛත්‍රී භාවනාව එක දිශකට පතුරවමින් වාසය කරනවා කියලා. එතකොට මේ විදිහට භාවනාව ගැන කතා කළත් සති නිමිත්ත ඊටාම වැදගත් අංගයක්, ඊටාම අත්‍යවශ්‍ය අංගයක් වෙනවා භාවනාව. ඒ භාවනාව ඒ දේ ඔස්සේ අපි හිත අරගෙන යනකොට සති නිමිත්ත තුල හිතට ලොකු රැකවරණයක් තියෙනවා. සාමාන්‍ය ස්වභාවය තමයි අපි කොච්චර භාවනා කළත් ඒ භාවනාව නතර කරලා අපි ලෝකේ අනිත් වැඩක් කරන්න ගත්ත ගමන්ම අර කරපු භාවනාව සම්පූර්ණම වැඩකට නැති වෙලා යනවා. ඒ කියන්නේ කිසිම ඵල ප්‍රයෝජනයකට නැතුව යනවා. අපිට පුළුවන් නම් ඒ භාවනාව කියන දේ හොඳට සිහිය පවත්වන්න නැතිනම් අර භාවනාවෙන් නැගිට්ට සති නිමිත්ත තුල සිහිය පිහිටෝගෙන ඉන්නට පුළුවන් නම් පින්නතුනේ අන්න එතකොට අපිට හිත වර්තමානයේ තුල පවතින නොඑක් ආශ්‍රවයන්ට කෙලෙසයන්ට එන්නේ ඉඩ නැති වෙනවා. ඇයි එතන සති ඉන්ද්‍රිය විදිහටයි වැඩෙන්නේ. එයා සිහිවත් කරලා දෙනවා තමන් ඉන්න තත්වයේ පිළිබඳව. ඒ විදිහට සතිය ඉන්ද්‍රියක් විදිහට වැඩෙනකොට සමාධිය උපදිනකොට ඒ සිහිය බලයක් විදිහටයි වැඩෙන්නේ. එතකොට ඒ සිහිය ඒ සමාධිය තුල රැඳී ඉන්න පුළුවන්. ඒ සමාධියේහි ස්වභාවය අනුව එයාට පිහිටා සිටින්න පුළුවන් වෙනවා. එතකොට සමහර විට එයාට සිහිය සමාධිය ඕනේ නම් සමාධියට හිත තියලා ඒ තුල වාසය කරන්නත් පුළුවන්. ඕනනම් ඒ තුල වාසය නොකර රැඳී නොසිට එතනින් හිත ගන්නත් පුළුවන්. එතකොට මේ සිහිය මේ විදිහට මූලික ලෙසම ඉන්ද්‍රියක් විදිහට ප්‍රගුණ කළේ නැති වුණොත් එයාගේ භාවනාව තුළ සමහර වෙලාවට එයා රැවටෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි. වැඩි කියලා කියන්නේ එයා සති නිමිත්ත තුළ හිත දියුණු කරලා සති ඉන්ද්‍රිය දියුණු කරලා නැත්නම් එයා භාවනාව තුළ පෙන්නන එක එක නිමිති පිළිබඳව එයාගේ හිත යනවා. ඉතින් සමහර වෙලාවට දෙවියන්ගෙන් බණ අහනවා, බ්‍රහ්මයන්ගෙන් බණ අහනවා, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා කියයි. Taman දන්නේ නැහැ තමන්ගේ හිතේ විතර්කයකටම රැවටිලා තමන්ගෙන්ම බණ අහලා කියන්නේ. හැබැයි අර නිමිති වල රැවටෙනවා. සමහර වෙලාවට සමහර අයට ළඟට ඇවිල්ලා තව අය කතා කරනවා කියනවා, තව රූප පේනවා කියනවා. අයර සමාධිය නිසා හිතෙහි ඇති දේවල් මැවිලා පේනකොට එතන පවත්වන්නට තරම් සිහියක් සතිය බලයක් විදිහට දිනු වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ අරමුණු වල තමන්ම රැවටීම. ඒ නිසා අපිට ඒ සිහිය වඩනකොට ඒ ධ්‍යාන සිත පිළිබඳව ඒ සිහිය පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකට කියනවා අපි සතිය බලයක් විදිහට වැඩෙනවා කියලා. ඒ සතිය බලයක් විදිහට වැඩෙනකොට අපිට පුළුවන් සතිය බොජ්ජංගයක් විදිහට දියුණු කරන්න. බොජ්ජංගයක් විදිහට දියුණු කරනකොට විදර්ශනා චිත්තය හා වැඩෙන සිහිය සති බොජ්ජංගයයි දියුණු කරන්නේ. එතකොට ඒ බොජ්ජංගයක් විදිහට වැඩෙන සිහිය තමයි සම්මා සතිය උපදවන්නට හේතු වෙන්නේ. එතකොට යම් සිහියක් පවත්නවා නම් ඒ සිතක් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ දර්ශනය පිණිස ඒ පවත්වන සිහිය සම්මා සතිය බවට පත් වෙනවා. ඒ නිසා සති නිමිත්ත තුළ හිත පිහිටෝගෙන ප්‍රාථමික ලෙස සති ඉන්ද්‍රිය ඉඳලා දියුණු කරගෙන යෑම
ඊටාම වැදගත් වෙනවා. එහෙම නැතිනම් Tamanට රැවටෙන්නට තියෙන ඉඩකඩ රැවටෙන්නට තියෙන අවස්ථාවන් ඊටාමත් වැඩි. ඒ නිසාමයි සති නිමිත්ත ප්‍රගුණ කළ යුත්තේ. සති නිමිත්ත ගැන කිව්වොත් කවුරුත් අහලා තියෙනවා. නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි. එතකොට නාසයේහි කෙළවර හරි තොල් දෙක අතර හරි සිහිය පිහිටෝ ගැනීම. මේ කියන්නේ හුලම් පාර ගැන හිත තැබීමක් ගැන නෙමෙයි. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන හිත මෙනෙහි කිරීම හෝ හුලම් පාර වදින තැන ගැන හිතීම කියන එක නෙමෙයි. අපිට මේ ඇති බවට හිත තියා ගැනීම. හරියට නිකන් හිත එතන අලෝල තියා ගන්නවා වගේ. හිතෙන් එතන අරමුණු කරලා ඒ අරමුණ තුල හිත පිහිටෝ ගැනීම. ඒ නිමිත්ත පිළිබඳව හිතින් හිතලා ඇති බවට තේරෙන ගතියට හිත තියලා ඇති බවට තේරෙන ගතිය තුල හිත ඉස්සෙල්ලම ප්‍රකට කරගෙන තබා ගැනීමට කියනවා ඒ සති නිමිත්තෙහි සිහිය පවත්වනවා කියලා. ඒක බොහෝ උපකාර වෙයි, බොහෝ වැදගත් වෙයි මේ පින්නතුන්ට භාවනාව මූලික ලෙසම පවත්වාගෙන යනකොට ඉඳගෙන භාවනා කළත් නැවත කටයුතු කිරීමේදී ඒ භාවනාවේ ප්‍රතිඵලය අත් නොහැර තබා ගන්නට ඒ සති නිමිත්ත ඔබට ඊටාම ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා සති නිමිත්තෙහි හිත පිහිටව ගන්න. සති නිමිත්තෙහි හිත පිහිටවලා අර අපි කතා කරපු විදිහට සතිපට්ඨානයක හිත පිහිටවන්න. සතිපට්ඨානයක නිවරදිව හිත පිහිටව ගත්තාම නොයේක් සංඥාවන් මෙනෙහි නොකර ඒකත්වයකට හිත පත් කරගන්න පුළුවන් තාක් ඔබ සතිපට්ඨානයක හිත තියන්න. අන්න ඒකත් එක්ක ඔබ හිතේ ප්‍රකට කරගන්න අනාත්ම ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒ අනාත්ම ස්වභාවයත් එක්කම ඔබ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන පැත්තට හිත නැඹුරු කරන්න. ඒ උදේවැය දැකීම කියන පැත්තට අපි මීට පෙර කතා කරලා තියෙන බොහෝ දේශනා, සූත්‍ර දේශනා, අභිධර්ම කාරණාවන් ඔබට බොහෝ උපනිශ්‍රේ වෙයි, බොහෝ හේතු වෙයි. ඒ උදේවැය දැකීම කියන කාරණාව පැත්තෙන් ඔබට නුවණක් ඇති කරගන්නට නැතිනම් ඒ පිළිබඳව දැනගන්නට කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගත්ත සිද්ධ කරගත් සියලු කුසල සම්භාර ධර්මයන් ඒ අනුමෝදන් කරමු. බලමින් අපට අර්ථින් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය ඉස්රායිල් මාංකඩ සුදස්සන සම්මානසේට මාංකඩ සම්මානසේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මෙතුමන් කරන ස්වාමීන් වහන්සේලා දෙනමතම නියමයෙන් සංසිඳන පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පිළිගන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගන්න සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ ඥාති වර්ගයා මේ රෝගී තත්ත්වයන් නිසා මිය ගිහින් පින් බලාපොරොත්තු වෙන යම් කිසි සත්‍යයක් සිටිනම් ඒ පින් බලාපොරොත්තු වෙන සියලු සත්වල මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් ලබත්වා ඒ සියලු සත්‍යයන් පින් නිවන සම්සන්නට මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ඥාතීන්ට කරන්න. ඒ වගේම අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා අපේ සම්බෝධි විහාරයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහා නාම ස්වාමීන් වහන්සේට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ශාසන රත්නචර්යාවේ හිම සිදු කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ මුක්තව මේ ශාසන මෙහෙවර තවදුරටත් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ දේශනාව සංවිධානය කර ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කළ සියලු පින්කම්ට අපේ ඩොන් මහත්මයාට ඒ වගේම මధుරිකාම සමන් මහත්මයා සදේනකෝ කසුන් මහත්මයා මధుරිකාට ඒ සියලුම පින්වත් පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සඳහා උත්සාහවත් වෙන සම්බන්ධ වුණ සියලු කටයුතු සිදු කරන්නට සූදානම් කරගන්නට කටයුතු සම්පාදනය කළ අනිත් අයම නම් වශයෙන් සඳහන් කරන්නට දැනගත් තුරුම හැම දිනකටම අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනකටම දුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසලයේ හේතු කාරණාවක් වේවා කියලා සාදු කියන